වෙඩිල්ල යුක්තිය වෙනුවෙන් නිවැරදි ඉලක්කයට සතිය දිනවල උදැස්සන 7:30ට ලක්හඬින් උදේ 7:32 වෙලා වයිබන් සුබදැසනක් ඔබට. අදත් අපි වෙඩිල්ල සංවාදය ආරම්භ කරන්න සූදානම්. කාව එහෙම නැත්නම් අපේ මාතෘභූමිය මේ වෙලාවේ අර්බුදයක තියෙන්නේ. ඒ කියන කාරණාව උදේ පාන්දර ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි උදේම නැකිට ගමන් ගොඩාක් අය කරන්නේ පත්තරේ බලන්න කලින් ටීවී එක බලන්න කලින් තමන්ගේ ජංගම දුරකථනය අරගෙන උදේ ඇඳේ ඉන්න ගමන් පොඩ්ඩක් හිට පිට බෝල් එක යනකොට අහන්න දකින්න තියෙන ප්‍රශ්නම තමයි. කියන්නේ හැම වෙලේම ඊළඟ මොහොත අවිනිශ්චිතයි. ඊළඟ මොහොත රටේ ආර්ථිකය සම්බන්ධ හොඳ ධනාත්මක දෙයක් අපිට අහන්න දකින්න නෑ. එහෙම මොහොතක අපි මේ උදේ පාන්දර ඔබට කතා කරන්නේ. හැමදාමත් වගේ අදත් අපේ සූදානම ඔබ පැත්තේ ඉඳලා ඔබ වෙනුවෙන් මේ කතා කළ යුතු මොහොතේ මොන කුමන ශේෂ්ත්‍රයක් වෙන්නත් කියන්නේ මොන මාධ්‍ය කියන්නේ මොන තේමාවක් වෙන්න පුළුවන් මාතෘකාවක් වෙන්න පුළුවන් මේ ඕනෑම එකක් අපි කතා කරන්න විවෘතව සංවාදයට ලක් කරන්න සූදානම් වෙලා ඉන්න. සුබෝදෑසනක් රණිල්. සුබෝදෑසනක් අසංක. සුබෝදෑසනක් වෙඩිල්ල අහගෙන ඉන්න හැමෝටම. ඉල්ල අපි හැමදාම මිනිස්සුන්ගේ පැත්තෙන් ඉඳන් මිනිස්සුන්ගේ ප්‍රශ්න කතා කරා. මේ වෙලාවේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ ඉන්ධන වෙන්න පුළුවන්, ගෑස් වෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවද මීට එහා ලොකු ප්‍රශ්නයකට අපි මුහුණ දෙන්න යනවා. ඒ තමයි ආහාර හිඟේ, ආහාර අර්බුදය. මේ ප්‍රශ්නේ ආවොත් පාරට බැහැලා අපිට කරන්න දෙයක් නැහැ. බඩගින්නේ පාරට බැස්සා කියලා කරන්න දෙයක් නැහැ. ඒ නිසා දැන්ම මිනිස්සු විදිහට කොහොමද අපි මේ කතාවට එන්නේ? කොහොමද අපි විසින්ම අපේ සුරක්ෂිතතාව ඇති කරන්නේ කියන කතාවයි අපි පටන් ගන්න හදන්නේ. හැබැයි හැමෝම කියන විදිහට එහෙම ආහාර අර්බුදයක් තියෙනවද? එහෙම අපි බය වෙන්න ඕනේද? අපි හැමදාම කරේ ඕවා බොරු බය කිය ඉඳලා අන්තිමට ප්‍රශ්න ආවට පස්සේ ප්‍රශ්නෙන් පැනලා දුවන්න එහෙම නැත්නම් උද්ඝෝෂණ ගන්න පාරට බහින්න හැදුවා. ඊට කලින් අපි මොකද්ද කරන්න ඕනේ? එහෙම ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවද කියලා කතා කරන්න. අපි එන්න කිව්වා අනුෂා ගෝකුල ප්‍රනාන්දු මැතිණියට මිනිස් බලහා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් කෘෂිකර්ම කෙනෙක් නැතුව මිනිස් බලහා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ කෙනෙක් මොකද ආහාර අර්බුදය ගැන කතා කරන්න ආවේ කියලා. ඉස්සෙල්ලම අපි දැනගමු මොකද්ද මේ අර්බුදය කියලා නේද අසංක? අනිවාර්යයෙන්ම ඔබතුමිය මුලින්ම දැනගන්න කැමතියි ඇයි ඔබතුමිය කියන්නේ මේ මාතෘකාව සහ ඔබ හිටපු ශාස්ත්‍රය ඔබ වැඩ කරන ශාස්ත්‍රය තුළ මේ දෙක කොහොමද සම්බන්ධ වෙන්නේ? අවසංක රනිල් ඇත්තටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. මේ අදාළ මේ මොහොතේදී කතා කළ යුතු මාතෘකාවක් සම්බන්ධයෙන් ආරාධනා කිරීම සම්බන්ධයෙන් පළමු කොට ආහාර සම්බන්ධයෙන් ගත්තහම මේ යන විදිහට ගියොත් මහ කන්නේ මිනිස්සු අතහැරියා, යල කන්නේ අත්හරිමින් ඉන්නවා. එතකොට අපේ රටට අවශ්‍ය වෙන විශේෂයෙන් අපි බත් ප්‍රධාන ආහාරය වෙලා තියෙනවා. ඒ දේවල් සංස්කෘතිකමය වශයෙන් උත් වෙනස් වෙන්න වෙනවා. බත් තුන් වේලම කන්න ඕනේ කියලා නීතියක් නැහැ නේ. ඒ වෙනුවට කන්න දේවල් තියෙනවා. ඔබතුමී කියන්නේ බත් තුන් වේලම කන්න නැති වෙන කතාවක් වගේ ඔය කියන්නේ ඉස්සරහට. නෑ මේ යන විදිහට ගියොත් අනිවාර්යෙන් නැති වෙනවා. ඒක නිසා ඔය ගොවීන් කියන්නේ අත්තරින්න එපා. ඔය එක එක දේවල් කර කර ඉන්න එපා. ඔබ වගා කරන්න කියන කාරණේ කියනවා. එතකොට ඔවුන් ලංකාව පුරා ගිහින් මේ ගොවීන් උපදෙස් දෙන්න කැමති. ඔයවට විසඳුම් තියෙනවා අපේ සංස්කෘතිය ඇතුලේ. ඒක නිසා කොහෙන් හරි දෙයක් දෙනකන් උඩ බලාගෙන ඉන්න එපා කියන එක ගොවීන් කියන කාරණයක්. දේශපාලන අධිකාරියට විතරක් අත දික් කරන්න බෑ ඇත්තටම. දේශපාලන අධිකාරිය කියන දේදී වැරදි වෙනවා. ඒක කියන්නේ අපි වගකීමෙන් කියන්න පුළුවන් නේ අපිට. එහෙම වෙනවා. හැබැයි ඊට වැඩිය වග කියන්න නිලධාරීන්. මමත් නිලධාරීන්. අනිවාර්යෙන් දැන් අන්න එතන දැන් අපි ගොඩක් තැන් රනිල් අපි කතා කරපු එක තමයි 225 දැන් ඊයේ පෙරේදා ආපු මෙතන ආරාධිත පුටුවේ හිටපු මේ දෙදෙනාත් කියන්නේ මේ 225 කියන්නේ ඉතාම සීමිත පිරිසක්. හැබැයි ඊට යටින් ඉන්නවා නිලධාරීන් පිරිසක්. මේ නිලධාරීන් තමයි සමහර විට ඒ තීරණ ගන්න ප්‍රමාද කරනවා. සමහර විට මේ සිස්ටම් එක ඇතුලේ යම් යම් අක්‍රමිකතා කරනවා කියලා. හැබැයි ඔබතුමිය කීර්තිමත් රාජ්‍ය නිලධාරණයක් විදිහට මම මේ ප්‍රශ්නේ අහන්නේ. මේ ගන්න උත්සාහය අද ඔබතුමිය ඇතුළු මේ පිරිස ගන්න උත්සාහය අසාර්ථක වුණොත් රට අනිවාර්යෙන් හාමතේ ඉන්නවා තව මාස කීපයකින්. අනිවාර්යයි. මම වගකීමෙන් කියන්නේ අනිවාර්යයි. ඒක ඔය ඉන්ධන පෝලිං ඊගාවට ගෑස් පෝලිං වගේ පෝලිමක් නෙමෙයි. දැන් පේනවනේ අපේ මිනිස්සු කොච්චර ඇත්තටම අපේ රටේ මිනිස්සු හරි සුන්දරයි. මේ ඉවසීම කියන කාරණේ. ඕක ඉන්දියාවේ වුණා නම් මේ වෙනකොට රටෙන් භාගයක් ගිනි තියලා මේ මැච් එකකදී බලන්නකෝ මැච් 10ක් දිනලා එකක් වැරදුනහම ක්‍රීඩකයන්ගේ ගෙවල් ගිනි තියෙන රටක්නේ. හැබැයි අපේ මිනිස්සු මේ අති බහුතරයක් ඒකේ ඉන්නවා. අපි පෝලිං වල දකින්නවා දන්සැල් දෙනවා මිනිස්සු වෙන හැඩයකට ඒක අරගෙන.
ඒ අතරේ හැබැයි අපි දකින්නවනේ බෙල්ලවල් කපනවා මරා ගන්නවා. දැන් ඔබ හිතන්නකෝ ඒ අත්‍යවශ්‍ය සාධක බවට අදපත් වෙලා තිබුණාට ආහාර කියන්නේ ජීවිතයත් එක්කම බැඳිච්ච එකක්. එතකොට ඒක තමන්ගේ දරුවට ආහාර වේලා දී ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මේ විශේෂයෙන් නාගරික තදාසන්න ප්‍රදේශවල ගමට මේක තව දැනෙලා නැහැ. නගරයට දැනෙලා නැහැ. නගරයට ටික දැනෙනවා දැන්. මොකද කඩේට ගියාම සමහර බඩු නැහැ. දැන් වෙනදා වගේ ගන්න නැහැ. එතකොට කවදාවත් අපි නිෂ්පාදන ආර්ථිකයක් ගැන දැන් දශක ගානක් කතා කරන්නේ මේ මොහොතේ කතා කරන්නේත් අපි කොහෙන් හරි ණයක් අරගෙන යැපෙන විදියක්. අපි තුන්දෙනාගේ ගෙවල් තුන ගමුකෝ අසංක රණි මම අපි දැන් අපි ඔන්න ණය වෙනවා. අපේ ගෙදර කියන්නකෝ දැන් ණය වෙනවා. ණය වෙලා මගුල් ගෙවල් දානවා, තට්ටු 3කට 4කට හදනවා, අය ණය වෙනවා, කෑම ගියනවා, අය ණය වෙනවා, බේජ් යනවා. ගෙදර එහෙම වුණොත් කිසි කෙනෙක් රස්සා කරන්නේ නැහැ. ඔය ණය වෙවි ඉන්නවා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ කියන්නකෝ බයක් දැනෙන්නේ නැද්ද? අනිවාර්යයෙන්. ඉතින් ඒක බඩී එක නම් මේක මෙගා එක රටට වෙලා තියෙන්නේ. එතකොට මේ නිෂ්පාදන ආර්ථිකය පුළුවන් කියලා මිනිස්සු කෑ ගහනවා. විශේෂ ඉන්න මිනිස්සු. එතකොට මේ හැම දෙයක්ම වෘත්තිකයන්ගේ තියෙන මම වගකීමෙන් කියන වෘත්තිකයන්ගේ තියෙන මහ දැවැන්ත කාලකන්නිකමක් මේක ඇත්තටම වෙන වචන නැහැ. දැන් අපේ 365 දවසම මේ මොනවාද ඊරපායන රටක අපි මේ සූර්ය කෝෂ ටික ගහගත්තා නම් මීට දශක ගානකට ඔය බොරු දේවල් වලට වියදම් කරන සල්ලි වලින් මේ විදුලි ප්‍රශ්නයක් එනවද? කවුද ඒව කරන්න දෙන්නේ නැත්තේ? ගමේ මිනිස්සුද? දේශපාලන අධිකාරියද? කවුද දෙන්නේ නැත්තේ? ඉතින් ඒක නිසා මේවා හඬ නැගිය යුතු තැන ඇවිල්ලා තියෙනවා. අපි නම් මේවා මම රාජ්‍යයට ආපු දවසේ ඉඳන් කියනවා. දැන් මේ අහගෙන ඉන්න කෙනෙක්ට හිතන්න පුළුවන් දැන් ඇත්තටම මේ අපිත් වටේ යනවද මේ ප්‍රශ්නේ පසුබිම තමයි අපි පැහැදිලි කරේ. ඇත්තටම වැඩේ මොකද්ද මිනිස්සු විදිහට මොනවද කරන්න ඕනේ? මිනිස්සු ලෑස්ති හෙට උනත් පාට බහලා වැඩේ කරන්න. ඉස්සරහට එක වෙලක්වත් කන්න වෙන්නේ නැති සයිස් එකක් එනවා කියලා අපි කතාවට කියන්නේ එහෙමනේ. එහෙම සයිස් එකක් තමයි තියෙන්නේ කියලා තමයි මිනිස්සු කතා වෙනවා. හැබැයි මිනිස්සු ඒක ගැන තාම හිතන්නේ නැහැ. හැබැයි හිතපු මිනිස්සු ටිකක් කරන වැඩසටහනක් ගැන ඒ විදිහට හිතලා අපිත් එක්ක අද කතා කරන්න ඇවිල්ලා තියෙන අනුෂා ගෝකුල ප්‍රනන්ද මැදිනේ. එතුමිය රාජකාරී වශයෙන් මිනිස් බලහා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය. ඇත්තටම මිනිස්සුන්ගේ බලය එහෙම නැත්නම් මානව සම්පත කියන එක හරියට යොදාගන්නේ කොහොමද මේ වැඩේ කරන්න? ඒක නම් කරලා තියෙන්නේ ඔබ දැන්ටමත් ඔබගේ කන වැකිලා ඇති. සාර ශ්‍රී ලංකා ආහාර සුරක්ෂිතතා වැඩසටහන. මේ වැඩේ මොකද්ද? මේකෙන් වෙන්නේ මොකද්ද? මීට විරාමයට කලින් මේ වෛද්‍ය සේනගමගේ මැතිතුමා කතා කරලා කිව්වා මාත් මේ වැඩේ ඉන්නව රනිල් මේක හරියට පැහැදිලි කරන්න මිනිස්සුන්ට. ඒ කියන්නේ මේක ආයුර්වේද වෙන්න පුළුවන්, දේශීය වෛද්‍ය ක්‍රම වෙන්න පුළුවන්, මිනිස්සුන්ගේ අවතුම් පැවතුම් වෙන්න පුළුවන්, අපේ දේශීය සංස්කෘතිය වෙන්න පුළුවන්. මේ වගේ අපි හදාගෙන ආපු විදිහ තමයි මේ අපි ප්‍රචලිත කරන්න පුහුණු කරන්න හදන්නේ. ඇත්තම කතාව. තමන් වැව්වොත් අපි හම්බ කරොත් අපි කනවා කියන සංකල්පය තමයි මේ තියෙන්නේ. අපි වැව්වොත් අපිට කන්න පුළුවන්. මොකද්ද මේ වැඩසටහන? අනිවාර්යයෙන්ම සාර ශ්‍රී ලංකා කියන වැඩසටහනේදී ඇත්තට මේ මොහොතේ වගාව ගැන කතා කරාට මේ මාතෘකාව දාලා තියෙන්නේ දීර්ඝකාලීනව හිතලා සාර ශ්‍රී ලංකා කියන්නේ සාරවත් රටක් කියන එක. ඒක ಗುಣ නැන ඔක්කොම හැම පැත්තෙම. එතකොට ඔය වෛද්‍ය සේනක මහත්මයාලා මේවා අද නෙමෙයි යන්නේ කියන්නේ කටලේරහ වෙනකන් එතුමන්ලා මේ කියනවා. හැබැයි අපේ මාධ්‍යත් වග කියන්න ඕනේ. මේ කියන්නේ මාධ්‍යවල ඒක අඛණ්ඩව ඒ කියන්නේ සංස්කෘතියක් බවට පත් වෙනවා. මේ දේවල් අපේකම ගෙනියන මේ දේවල් වලට වැඩි ඉඩක් දෙන සකල මාධ්‍යවල. එතකොට විශේෂයෙන්ම ඔය ඉස්සර තිබුණ බස්නාහිර පළාතේ මම සමාජ සේවා අධ්‍යක්ෂක ඉන්න කාලේ බස්නාහිර පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ෂඩ්රස් අසිරිය කියලා ලස්සන වැඩසටහනක් තිබ්බා. ඒ වගේම මේ අපේකම් වලටක් එන්න කියලා දැන් මේ මිනිස්සු කෑ ගහන හින්දායි මේක වෙලා තියෙන්නේ. හැබැයි මේ ඔය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුන්දර වෛද්‍යවරු ඉන්නවා මේ වැඩත් එක්ක සම්බන්ධයි. එතකොට අපි ඔක්කොම එකතු වෙන්න ඕන කොන්දේසි විරහිතව සියලු මාධ්‍ය මිනිස්සුද මේ වෙලාවේ රටට එන අපිට එන ප්‍රශ්නයක්. එතකොට මේක දැන් අපිට මේ මොනවාද ඉන්ධන නම් එනකන් ඉන්න පුළුවන්. හෙට වෙනකන් ඉන්න පුළුවන්. පොලිමේ ඉන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවට කොහොම හරි කරලා ඒ වෙලාවට ඒ ප්‍රශ්නේ විසඳ ගන්නවා తాවකාලිකව හරි. ආහාරය හැම විසඳ ගන්න බෑ. ඒක වගා කරන්න ඕනේ. දැන් අපි කියන්නේ දවස් 45න් මාස 2කින් මාස 3න් වැවෙන දේවල් වගා කරන්න ඕනේ මේ එළවලු ටික. එතකොට එළවලු වගා කරනකොටත් හැමෝම ඒක වගා කරන්න ඕනේ නැහැ. අපි හිතමුකෝ එක ගමක බටු විකුණන වෙලෙන්දෙක් ඉන්නවා කියලා. ගොවියෙක් ඉන්නවා බටු හදන්නේ මුළු ගමටත් ඇති රටටත් ඇති නම් අය ඒ ගමේ අය බටු හදන්න ඕනේ නැහැ. මේක අපි කරන්නේ හදන්න ගියාම ඔක්කොම හදනවා. ඊට පස්සේ අල්ලපු ගෙදරටවත් දී ගන්න බෑ. ඒක නිසා මේව තමයි අර නිලධාරීන් කරන්න ඕනේ. ඇත්තටම රාජ්‍ය සේවයේ වගකීම වෙන්නේ අපි වැඩ කරන්න යන එක නෙවෙයි. අපි කරන්න ඕනේ ෆැසිලිටේටර් රෝල් එක. අපි කරන්න ඕනේ පහසුකම් සපයන එක පහසුකාරකෙන්. හැබැයි මේ පහසුකාර
පහසුකාරකින් වෙනකොට මිනිස්සුන්ගේ තියෙන දේවල් හුවමාරු කරගෙන දැන් අපේ මේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මේ මොහොතේ කරනවා මේ සුන්දර වැඩක් රෝපණ ද්‍රව්‍ය හුවමාරු කර ගැනීමේ වැඩසටහන. දැන් ඒක මිනිස්සු දැන්ටත් කරනවා. ඒකට ශක්තියක් දෙන හොඳයිනේ. එතකොට බීජ හුවමාරු කරගන්න. දැන් ඔය මම කතා කරපු අය හැමෝම කැමතියි තමන්ගේ බීජ හුවමාරු කරගන්න. දැන් අපි කෝච්චි වල දාලා මේ වෙනකොට මගේ ඩිරෙක්ටර් කෙනෙක් ඒ වැඩේම කෝඩිනේට් කරනවා මේ මොහොතේදී මේ සුමිත් පෙරේරා කියලා සැලසුම් සේවයේ මගේ ඩිරෙක්ටර් කෙනෙක්. ඇතැම් තැන්වල තියෙන මඤ්ඤොක්ක දඬු මාස 3මාරෙන් වැවෙන මඤ්ඤොක්ක තියෙනවා. ඒවා අදාළ තැනට යවන කෝච්චි වල දැන් ට්‍රාන්ස්පෝර්ට් තියෙන හින්දා එහෙම දේවල් කරනවා. මට පැහැදිලි නෑ. ඔබතුමිය කියන්නේ අපිට වවා ගන්නද නැත්නම් ඔබතුමීලා බීජ දෙනවද රට ඇතුළේ මේක ප්‍රචලිත කරනවද නැත්නම් අපිම බීජ හොයාගෙන අපිම වවා ගන්න ඕනේද? මොකද්ද මේ කියන්නේ? මහා පරිමාණ දේවල් කරන අයට ඒ රජයෙන් සහනාධාර ඒවා මේවා ඒක හරි. හැබැයි අපේ ගෙදර අපිට වගා කරන්න අපේ එහෙම සංස්කෘතියක් තිබිලත් නෑ. බීජ කවුරු හරි දෙන්න ඕන. පෝච්චියත් කවුරු හරි දෙන්න ඕන. පාසත් කවුරු හරි දෙන්න ඕන. පෝරත් දෙන්න ඕන. ඊට පස්සේ මේක හදලා කවන්නත් කියයි. ඒම යැපුම් මානසිකත්වයකට ඇවිල්ලා තියෙන මොකද දෙන්නම පුරුදු වෙච්ච රටක් අපි. ඉල්ලන දෙන රටක්. එතකොට මේකෙදි අපි මේ වැඩසටහනේදී කරන්නේ කිසි දෙයක් භෞතිකව දෙන්නේ නැහැ. මනසට දෙන්නේ මේ අනික කරපු අය පෙන්නනවා. මෙන්න මෙයාලා කරනවා. ඒ විදිහට ඕගොල්ලොත් කරන්න. දැන් අපේ ගෙදර මට ඉඩක් නැහැ. මං ඉන්නේ පර්චස් 6ක. ඒකේ මම වගා කරනවා. වගා කරනකොට අපේ මහත්තයා පොහොර කියලා දාන්නේ කෙහෙල් කන් කෑවොත් කෙහෙල් පොත්ත ගෙනින් චූටියට කපලා අර පස ඇතුළට දානවා. තේ කොළ ටික දානවා. බිත්තර කටු ටික දානවා. එතකොට මෙහෙම එකක් තිබ්බනේ අපේ ගෙවල් වල. එහෙම සංස්කෘතියක් තිබ්බා. ඒක අපිට කරන්න පුළුවන්. අනික නගරයේ තියෙන මහල් නිවාස වලට දැන් ක්‍රමවේද හඳුන්ලා දීලා තියෙනවා. බොහෝ මේ හැම දෙයකටම මිනිස්සු තුල උත්තර තියෙනවා. මිනිස්සු ওই දේවල් භාවිතා කරලා. දැන් ඔබට කියන්න මිනිස්සු අපිට මේකෙදි කතා කරනවා අපේ ආදරණීය මිනිස්සු අනේ මේ බඩගින්නේ ඉන්න වෙන්නේ නැහැ මේ ටික කියන්න. කියලා ගඩුගුඩා ගෙඩියේ පොත්තේ මම උත්සාහ කරනවා මමත් ඒක කොහෙන් හරි හොයන්න හදලා බලන්න. ඒ පොත්ත උයපුවාම තලන බටු වාගේ. ඊට පස්සේ එහෙම එයාලා කියනවා. ඊගාවට කියනවා පැෂන් ලෙල්ල හරියට බිස්ටේක් දාපුවාම මස් එකක් වාගේ. මේ වාගේ ආහාර වර්ග 3000ක් විතර අපිට දැන් කියනවා මිනිස්සු මේවා ජනගත කරලා. මට හිතන හැබැයි ඔබතුමියද කෙනෙක් තාම හිතෙන්න පුළුවන් අසං අර මේ තුමිය හදන්නේ නිකන් ක්‍රෝටන් කොළ කවන්න වගේ කතාවක් මෙච්චර ගෑම තියෙද්දි එහෙම කියලා හිතන්නත් පුළුවන් මේක අනිත් පැත්තට. ඔව් අපි කියන්නේ ගන්න නෙවෙයි මිනිස්නේ. ඒ කියන්නේ මිනිස්සුම කියන්නේ මේ හොඳට තියෙන කියන්නේ එකක් වගා උත්තර ගන්නාවක් තියෙනවනේ. එකක් තමයි වගා කරන්න ඕනේ. එතකොට වගා කරනකොට මහා පරිමාණයෙන් වගාව වෙනම යනවා. මෙතනදී මේ කතා කරන්නේ නිකන් තමන්ගේ ගෙවත්ත හදාගෙන එවැනි වැඩක් ඊටාම කෙටි කාලෙකින්. ඊගාවට අපි කියන ආහාර නාස්තිය නතර කරන්න. කොච්චර ආහාර නාස්ති කරනවාද? දැන් රාජ්‍ය සේවකයෝ ලක්ෂ 18ක් විතර ඉන්නවා. එතකොට එක දවසට එක මේ කටක් මේ වීසි කරොත් එහෙම කොච්චරද රටේ? එතකොට මේ චින්තනමය පරිවර්තනයකට දැන් මේක අවබෝධ කරගෙන පෙරපාසල් ගුරුවරු 5000ක් මේ වෙනකොට මේ වැඩේක සම්බන්ධයි. අපි මේ දීර්ඝ කාලීන වැඩක් අපි කරන්නේ ඔබතුමියන්ලා ඒ දැනුම දෙන්න අපි පෙරපාසල් හරහා දෙමව්පියෝ දැනුවත් කරන්න. ඒ කියන්නේ ඇත්තටම පොඩි මග පෙන්වීම කරපුවා මිනිස්සු ඒක අරගෙන යනවා හරි පහසුයි. එතකොට ඒකට විසඳුම් තියෙනවා. අපි කියනවා නෙමෙයි. අපි කරන්නේ පාලමකට බෙන්න මෙතන මෙහෙම එකක් තියෙනවා. ඔබත් කරන්න. ඒ වාගේ ගොඩක් දේවල් තියෙන අනික මිනිස්සු මේ වෙනකොට අපේ හදලා තියෙන දේවල් ගොවීන් සහ ව්‍යවසායකින් ඉන්නවා. කොස් හැට වලින් ටොෆි හදන අය ඉන්නවා. කොස් හැට වලින් පරිප්පු හදන අය ඉන්නවා. ලාවුළු වලින් පරිප්පු හදන අය ඉන්නවා. එතකොට ඊගාවට ඉන්නවා ආහාර වර්ග 21ක් පිටි කරන කෙනෙක් මාතලේ බණ්ඩාර කියලා මහත්තයෙක්. එතකොට එයා කියනවා මේක සංස්කෘතිය බඩ මේ රහ දැන් සමහරුන්ට තියෙන මයිසූර් පරිප්පුම කන්න ඕනේ කියලා නිකන්. ඒ කියන්නේ කොස් හැට පරිප්පු ඒක කොස් හැට පරිප්පු විමංශුයි පරිප්පු මොකද ඒක අන්ත දෙකගනේ. ඒක මානසික තත්ත්වයන්නේ. මේකෙදි තනිකරම අපි කියන්නේ කල්චරල් ෂොක් එකක් කියලා. ඒක දෙන්න පුළුවන් මාධ්‍ය වලට. ඒක දැන් ওই සෝෂල් මීඩියා හර සමාජ මාධ්‍ය ජාල හරහා සම්බන්ධ වෙලා තමයි එකපාරට ඉක්මනට ඔච්චර ප්‍රමාණයක් සම්බන්ධ වුනේ. ඒකට මෙන්න මේ ටික ජනගත කරමින් යන එක. ඒක අපි කියන එක නෙවෙයි මිනිස්සු කියපුවාම. මම මේ වැඩසටහන අහන වෙඩිල්ල අහන අපේ ශ්‍රාවකයන්ට ආදරෙන් ඉල්ලන්නේ මේකෙන් ඔබ ගන්න දෙයක් නිවැරදිව එක්කනේ තව 10 දෙනෙකුට කියන්න. මේක අවුරුදු 3ක් විතර යනකොට මේක සංස්කෘතියක් බවට පත් වෙනවා.
ඉන්න දැන් අපි මේ ආර්ථික එහෙමනත ආහාර අර්බුදය සම්බන්ධ කතා කරමින් වෙලා මේ මට අහන්න දැන් මේ දැන් අලුත්ම සංකල්පය සාර ශ්‍රී ලංකා මේ සංකල්පය දැන් මීට කලින් අපි දකිනවා මේ අනුෂා කුකුල මහත්මිය එක කාලේ කියනවා අපි වවමු රට නගමු සෞභාග්‍යය ගෙවත්. ඔව් ඊට පස්සේ අපි වවලයි අපි කන්නේ. එහෙම කියලා සංකල්ප එනවා. මේ ආසන්නම එක තමයි සෞභාග්‍යය ගෙවත්ත. අර අවශ්‍ය කරන මේ බීජ ටික පවා නිවෙස් වලට ලබා දීමේ කොරෝනා සමය. හැබැයි මේවා ප්‍රායෝගිකව ගිහිල්ලා එක තැනක කොහේ හරි අතෑරලා දාලා විනාශ වෙලා ගිහලා දැන් කාටවත් මතකත් නැහැ මොන දැන් ආයෙ අලුත් සංකල්පයක් කියලා මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්. මේ ආරම්භ කරන වැඩේ පසු විපරමක් මේක ඉස්සරහට අරගෙන යන්න ඒ ක්‍රියාවලිය ඉස්සරහට කොහොමද සිද්ධ වෙන්නේ? ඔව් ඔබ අහපු ප්‍රශ්න දෙකක් තියෙනවා ඒ ප්‍රශ්නේ තුලම එකක් තමයි ඇයි මේ කලින් මේවා කරලා තියෙනවා කාලයක් කරලා තියෙනවා මේවා අසාර්ථක වුණේ. ඔව් කරලා තියෙනවා. මගේ සේවා කාලය තුලම මම අහලා තියෙනවා වැඩසටහන් 12ක් විතර. ඒ කියන්නේ මේ අවුරුදු 22කට. එතකොට ඇයි එහෙනම් අසාර්ථක වුණේ? ඒක අර මම කලින් සඳහන් කරපු බුද්ධි කලම්පන මණ්ඩපයේදී කතා කරපු දෙයක් ඔය. එතකොට පිරිස් කියන දේ තමයි. ඒ කියන්නේ ජනතාව කියන දේ තමයි. නිලධාරිනුත් කියන දේ තමයි. මේවා සංකල්ප වශයෙන් ඉතාම හොඳයි. බිමට ගිහාම ඔක්කොටම වගා කරන්න කියන එක. ඒ කියන්නේ හැමෝටම බීජ පැකට් දීගෙන යනවා. එතකොට හැමෝටම වගා හැමදේම හැමෝටම කරන්න බෑනේ. දැන් මාධ්‍ය කටයුතු හැමෝටම ඒක කැමැත්ත තියෙන්න ඕන හැකියාව තියෙන්න ඕන. එතකොට වගාවත් ඒ වාගේ. කැමැත්ත තියෙන්න හැකියාව තියෙන. දැන් බීජ පැකට් ගෙදරකට එක බැගි. ඔන්න චක්‍රලයක තියෙනවා. අපි නිකන් හිතමුකෝ. එක බැගින්. එතකොට ඔක්කොටම එක බැගින් යනවා. එතකොට ඉඩ තියෙන කෙනෙක් කියනවා මට 10ක් දෙන්නකෝ කියලා. එහෙම බෑනේ චක්‍රලයක එකයි. එතකොට එයාට එකයි. හැබැයි එයා තමයි වගා කරන කෙනා. එතකොට තව ගෙවල් 9ක් තියෙනවා දුන්නට ඔය බීජ ටික දාලා තියෙනවා වේලෙනවා. ඒක දුන්නා. එතකොට අර 9 එකතු කරලා අර 10 කරා නම් වැඩේ හරිනේ අන්නේ. වවන කෙනා වවලානේ. වවන කෙනා වවලා. ඒක එක ප්‍රශ්නයක් කියලා මිනිස්සු කියන දේ. මිනිස්සු කියනවා මෙහෙම වෙන්න ඕනේ. ඉල්ලන ඔක්කොටම දෙන්න නෙමෙයි. අනික හැමදේම දෙන්න අවශ්‍ය නැහැ කියන එක මිනිස්සුම කියනවා. මේ මිනිස්සු කියන්නේ. ඒකෙන් වෙන්නේ හැම වෙලේම ඒක ආවේ නැත්තම් ඒක රයිට් එකක් බවට පත් වෙනවා දෙන්න. දැන් මට එක මාධ්‍ය ආයතනයක් කියනවා ගම් වතුර එනකොටම කතා කරනවා කොහොමද දැන් ඕගොල්ලෝ බෙදන්නේ නැද්ද කියලා මිනිස්සු බයිනවලු. ඒ කියන්නේ දැන් මාධ්‍යයක් හිතලා මාධ්‍යයක් නොකල යුතු දෙයක් මම පෞද්ගලිකව හිතන්නේ මාධ්‍ය කාර්යබර වෙන දෙයක්නේ. නමුත් ඒගොල්ලෝ ගිහින් බෙදනවනේ. මොකද බෙදන රටකනේ අපි ඉපදිලා ඉන්නේ. ඒතකොට එයාලත් බෙදනවා. බෙදපුවම බයිනවලු. ඒ කියන්නේ මිනිස්සු ඒක රයිට් එකක් විදියට ගන්නවා. ඊට පස්සේ හිතනවා හැමදේම මම දැන් ප්‍රසිද්ධ රැස්වීම් වල කියන්නේ තව ටික දවසක් ගියාම ළමයි ටිකත් අදලා දෙන්න කියයි. අපිට පොඩි කම්මැලි යන්නේ කියලා. ඊ තත්යකට ඇවිල්ලා තියෙනවා. මොකද සෝෂක්තිය විශ්වාස කරන්නේ නැහැ. යැපුම් මානසිකත්වය යැපෙන්න. දැන් ඔය වගා කරන හැම ආදරණීය ගොවි විවේකම කියන්නේ මිනිස්සුන්ට සෝෂක්තිය නැගිටින්න දෙන්න. බීජ ටික අපිට හදන්න පුළුවන්. පොළව හදා ගන්න පුළුවන්. පොළව සුවපත් කරන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ කියන්නේ පොළව දෙමුහුන් බීජ ගිහින් දාපු පසකට ආපහු දේශීය බීජ නිකන් දාන්න බෑ. මොකද ඒ පස එහෙම වෙනස් වෙලා. එතකොට අපේ තියෙන මේ හුවමාරුකම අනික මිශ්‍ර වගා ක්‍රමී අපේ සංස්කෘතියේ තිබුණේ එක වර්ගයක් වගා කරන එක නෙවෙයිනේ. මිශ්‍ර භෝග. එතකොට ඒ පස සුවපත් කරන එක. එතකොට මෙන්න මේ කියන එක සංස්කෘතික මේ කාරණයක්. එතකොට ඒවා දීර්ඝ කාලීන වැඩ. හැබැයි දැන් මේ මොහොතේදී ඇති වෙන ප්‍රශ්නෙට මඤ්ඤොක ටිකක් හැමතැනම අපි හදාගත්තා නම් මාස 3මාරේ මඤ්ඤොක තියෙනවා. 3මාරෙන් අලගන්න පුළුවන්. එතකොට ඒක අපි ලංකාවේ හැමතැනම වැවෙනවනේ. ඒක ඊට පස්සේ අපේ කොස් වලින් අපි පාවිච්චි කරන්නේ 105යිලු. 105යි. ඒක පරීක්ෂණාත්මකව මිනිස්සු කියන දත් අනුවත් 105යි. ඒතකොට ඉතුරු 195 පාවිච්චි කරලා විජලනය කරන අය ඉන්නවා. මේවා පස්සේ පාවිච්චි කරන. දැන් විජලනය කියන එක අපේ ඇත්තටම අවුව වැටෙන රටක්. මේ සාමාන්‍යයෙන් එහෙම කරගත්ත අය ඉන්නේ. එතකොට මේ දේවල් අපි විශේෂයෙන්ම දීර්ඝකාලීනව මේ වැඩේ ඇතුලේ දැනුවත් කිරීම යනවා. ඊගාවට මේවා සම්පත් ගලපලා දෙනවා. දැන් බීජ දෙන්න සූදානම් අය ඉන්නවා. ඒවට අවශ්‍ය උපදෙස් Tamanට බීජ හදාගන්න දැනුවත් කරන අය ඉන්නවා. ඒක නිසා මෙතන ඇත්තටම තියෙන්නේ කලමනාකරණයක්. තියෙන තැනින් නැති තැනට දීලා මේ ටික තියෙන තැන් දැනුවත් කරලා දැන් සමහර ඇප් තියෙනවා මේ වෙනකොට රසික කියලා මහත්මයෙක් ඉන්නවා එයාලා ඇප් එකක් හදලා තියෙනවා මට තියෙනවා මෙහි කොස් ගොඩක් තියෙනවා ගන්න දෙන්න කොස් තියෙනවද අන්න සම්බන්ධ වෙන එහෙම අවස්ථාවක් දැන් ඇති වෙලා තියෙනවා එහෙම මේ හුඟක් අය ගෙනල්ලත් කතා කරලා තියෙනවා ඒ කියන්නේ රජයේ පාර්ශ්ව සම්බන්ධ ආහාර සුරක්ෂිතතා කිරීම යටතේ ආහාර ප්‍රවර්ධන මණ්ඩලය එතකොට ඒ වගේ ආයතන කර්මාන්ත අමාත්‍යාංශයේ ඕනුත් මේ වැඩේ කරගෙන යනවා ඒ කොස් වලින් විවිධ විජලනය කළ කල් තබා ගැනීම ක්‍රම ලංකාවේ ප්‍රශ්න දෙකයි තියෙන්නේ එකක් තමයි ඔය කියපු එක කම්මැලිකම අනික හිතේ දුප්පත්කම මනසින් දුප්පත් මේ සම්පත් පායක් උඩ තමයි මේ රට තියෙන්නේ
මේ මහ පොළොව කියන්නේ මහා දැවැන්ත ආදරණීය දෙයක්. අදටත් මහ පොළොව අපි වෙනුවෙන් ඉන්නවා. හැබැයි මේවා තේරුම් ගන්න නැහැ. ඒක නිසා දැන්වත් මේ මිනිස්සුන්ට අනවශ්‍ය විදිහට දේවල් දීලා මිනිස්සුන්ගේ කොඳුනාරටි කඩලා අභිමානය නැති කරලා මේ දේවල් නොකළ යුතුයි. අනිවාර්යයෙන්ම මේකෙදි නිලධාරීන් වශයෙන් අපි වගේ කියන්න ඕනේ. දැන් මමත් අවුරුදු 22ක් මේ රාජ්‍ය සේවයේ වැඩ කරනවා. මට නම් කිසිම දේශපාලන අධිකාරියකින් බලපෑමක් ඇවිල්ලා නැහැ. මොකද මම කියනවා කියලා ව්‍යාපෘතියකුත් අඳුරලා දෙනවා. මේක මෙහෙම කරොත් මේ හානිය වෙනවා. අපි මෙන්න මේ විදිහට කරමු කියලා. ඔය දැවැන්ත මේ දැවැන්තම මේ දේශපාලන නායකත්වයන් එක වැඩ කරලා තියෙනවා. සමහරට ගැටුම් ඇති වෙනවා මතවාදී. හැබැයි එතුමන්ලා තේරුම් ගන්නවා මේක ඇත්ත තමයි කියලා. එතෙන්ද නිලධාරියාට හැකියාවක් තියෙන්න ඕනේ. එතකොට මේ රට අයිඩියල් වෙන්නේ ලෝකෙ කොහෙවත් අයිඩියල් කියන එකක් නෑනේ. කියන්නේ මේ හරියට මොකද්ද ඒක 100%ක්ම නිවැරදි වෙන්නේ නැහැ. නමුත් අපි මෙතන ඉන්න ඕනේ නැහැ කියන එකයි කියන්නේ. අපි මෙතන ඉන්න ඕනේ නැහැ. ඊගාව තව ප්‍රශ්නයක් තියෙනවා. අපිට ප්‍රෝටීන් ප්‍රශ්නයක් එනවා ඉදිරියේදී. මේක දීර්ඝකාලීන බලපෑමක්. මොකද මාළු අල්ලන ප්‍රශ්න එනවා ඉන්ධනත් එක්ක ඒ ප්‍රශ්නේ. එතකොට මාළු ගැන ගැටලුවක් තියෙනවා. ඊට පස්සේ කුකුලන්ට ගෑම ගේන්නේ අපි ගොඩක් ආනයනය කරලා. ඒ ප්‍රශ්නේ එනවා. දැනටත් කුකුල් මස් වල හිඟයක් බිත්තරවල ප්‍රශ්න තියෙනවා. බිත්තරේ ගණන් ගිහින් තියෙනවා. අපි මේ ගන්නේ ප්‍රෝටීන් එවැනි දේවල් වලින්නේ. ඊට පස්සේ මස් වර්ගවල ප්‍රශ්න එනවා. එතකොට මේ තැනදී අපි තේරුම් ගන්න ප්‍රෝටීන් ප්‍රශ්නයක් එනවමයි. එතකොට එනවනම් අපි වෙන ප්‍රෝටීන් රනිල භෝගවලට ඒ වාගේ තියෙනවා අපේ ආහාර සංස්කෘතියේ දැවැන්තව අපිට ප්‍රෝටීන් ගන්න පුළුවන් දේවල්. එතකොට අපි ඒ දේවල් අද වගා කරොත් තමයි මේවන් අපිට හිඟ වෙන දවසට අපිට විසඳ ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේක ඉලක්කම් එක්ක මේක වෙනවා. මෙන්න මේක විසඳගම්මු කියන එක අපේ දරු පැටව් වෙනුවෙන් අපේ මව්වරු වෙනුවෙන් මේක අපි ජාතියක් වශයෙන් කරන්නේ. මේකෙදි කාටද වැරදුනේ කවුරු ඉඳද වැරදුනේ ඕවා ඔය ඉන්න නෙවෙයි දැන් තියෙන්නේ. දැන් තියෙන්නේ හැම මොහොතක්ම මේ වෙනුවෙන් ගත කරලා මිනිස්සු විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්ද රාජ්‍ය නොවන සංවිධානද මේ වෙලාවේ රාජ්‍ය නොවන සංවිධාන වශයෙන් විශේෂයෙන්ම ගොඩක් අය වැඩ කරනවා. දැන් සනස සර්වෝදය මේ වෙනකොට බිම තමන්ගේ වැඩ කරන අපේ වැඩෙත් එක්කත් ඒකබද්ධ වෙලා ඉන්නවා. එතකොට මේ වෙලාවේදී අපේ එක එක මේ පරණ කෝන්තර අරවා මේවා ඒවා පස්සේ කරගත්ත හැකි. මේ ආහාර ප්‍රාන්ත විසඳුනාම නිවාඩු දාලා මාසයක් හරි රණ්ඩු වෙන්න පුළුවන්. හැබැයි කන්න තියෙනකොට කා ගන්න පුළුවන්. දැන් කල යුත්තේ මේක කරන්න මම පැහැදිලිව මේ වැඩේ ඇතුලේ බිමටම ගිහින් සමීක්ෂණ මේව කරන නිසා මම කියන්නේ මේක කරන්නම පුළුවන් රනිල්. ඒ කියන්නේ අපිට මේ අර්බුදයෙන් මගහරින්න පුළුවන් විසඳුම අපි ගාව තියෙනවා. අපේ මිනිස්සු ගාව තියෙනවා. ඒක නිසා අපිට තියෙන්නේ මේකට පොඩි හයියක් දෙන එක පුළුවන් කියන ආත්ම විශ්වාසය හදන එක හැමෝගෙම වගකීමක් කියන එක ජනගත කරන එක තමයි. ඔබතුමේ ගැන අපි මේ වැඩිල්ල වැඩසටහන පටන් ගන්නකොට මේ සම්බන්ධයෙන් ගෙවතු වගාව සම්බන්ධයෙන් කොහොමද කරන්න ඕනේ බීජ දෙන්නේ කොහොමද කාගෙන්ද ගන්න ඕනේ දැන් අපි දන්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගත්තාම ඔබතුමේ පරිපාලන නිලධාරිනියක් කියලා හොඳටම දන්නවා තරුණ සේවා නිලධාරීන් ඉන්නවා කෘෂිකර්ම නිලධාරීන් ඉන්නවා ගෝවිනිය වර්ග 44ක් ඉන්නවා ඔබතුමිය බලන්න මේ මානව සම්පතනේ ඒක ඉන්ද්‍රියට දෙන්න ගානේ සමහර වෙලාවට ඉතින් එතනම අපේ සිස්ටම් එකම වැරදීනේ ඒ කියන්නේ දැන් මම මේක මං තෙල් පොලිමේ ඉන්නකොට මට හිතවතෙක් කියපු කතාවක් මං ඒ වෙලේ අඳුරගෙන ඉස්සර අපි පොලිමේ හිටියා කිව්වා 1970 ගණන් වල සිරිමාව මැතිණියගේ කාලේ ඒ කාලේ අපි පෝලිං වලට කැමති නැති හින්දා දැන් දිගටම පෝලිං කිව්වා ඒ කියන්නේ ඒ කාලේ අපි පිළිගත්තා නම් මේක තමයි අපේ ක්‍රමය කියලා අද වෙනකොට අපි මෙහෙම රටක් නෙවෙයි කියලා තමයි ඕන දැන් කියන්නේ අනිවාර්යෙන් ඔය ඒ කාලේ තිබිලා තියෙනවා විපරකාරක ක්‍රමවේදය කියලා එකක්. විපරකාරක ක්‍රමවේදය ඔය බංග්ලාදේශය, සවුත් කොරියා ඒ වගේ රටවල් 6ක් විතර ලංකාවේ ඇවිල්ලා කතා කරලා තියෙනවා 1960 ගණන් වල. එතකොට ඒ රටවල් දියුණු වෙලා තියෙන එකෙන් ඔය සැමිඩොන් උන්ඩොන් කියලා ක්‍රමයක් තියෙනවා. අර විපරකාරක ක්‍රමෙදි මිහින් තමයි සිල්වා කියලා මහත්තයෙක් මේ concept එක දීලා මේ රට ගොඩ යන්න පුළුවන් මේ විදිහට කියලා. ඒ concept දැන් දකුණු කොරියාව කොහෙද දැන් තියෙන්නේ? අපිට හිතා ගන්න බෑ. බංග්ලාදේශේ එතකොට මේ පංචායත් ක්‍රම වගේ අපේ අර මේ ගම් සභා ක්‍රමේ වගේ. එතකොට විපරකාරක ක්‍රමවේදයේ එදා කරා නම් ඔය මැතිණියගේ කාලේ අපි අහලා තියෙන මේ විදිහට අපි පොඩි කාලේ. එතකොට ඒක ඔබ කිව්ව හරියටම හරි. ඒ ඉවසීම නැතිකම අපිට අද වපුරලා හෙට උදේ කන්න එපා. එතකොට ක්ෂණික මුදල් ඕනේ. ඉතින් තරුණයෝ මොකද කරන්නේ ඉක්මනට ත්‍රිවිල් එකක් ගන්නවා. මේ පොඩි දේවල්. එතකොට සදාතනිකව හැම වෙලේම අපි ඉන්නේ ප්‍රශ්න ගොඩක. හැබැයි ස්වයංපෝෂිත වෙලා ආදරණීය ජීවිතයක් කාටවත් අත පාන්න නැති අභිමානවත් ජීවිතයක් ඕනේ කියන එක සමාජගත කරන්න ඕනේ. මේ ඒකට හොඳම වෙලාව. ඕනෙම සමාජයක් ගොඩනැගෙන්නේ අභියෝගයක් එක්ක. ඒ කියන්නේ අරගලයක් එක්ක. අරගලයකදී තමයි නිර්මාණශීලී අදහස් එළියට එන්නේ. අලුත් දේවල් එළියට එන්නේ. ඒක නිසා මම හිතන්නේ මේ
මේක අපිට අභියෝග වෙලාවක් වුණාට මේක ස්වර්ණමය අවස්ථාවක් අපිට රට හදාගන්න. මොකද මිනිස්සු ඔක්කොම හිතනවා විසඳුම් හොයාගන්න. අපි විරාමයක් ගන්න. විරාමෙන් පස්සේ අපි කතා කරමු විශේෂයෙන්ම මේ ස්වාල් ශ්‍රී ලංකා ආහාර සුරක්ෂිතා වැඩසටහන පිළිබඳව. දැන් 23 වෙනිදා මේක ආරම්භ වෙනවා. එතනින් එහාට කොහොමද මේ කටයුතු සිද්ධ වෙන්නේ කියන කාරණාව, ඔබේ ගෙවත්ත මේකට කොහොමද සම්බන්ධ වෙන්නේ, කවුද මේක සම්බන්ධව ඉන්න ආයතන මොනවද, මෙන්න මේ කියන කාරණාවලටත් එමු. දැන් මේ වැඩේ කරන්න ඕනේ. දැන් හෙටක් ගැන ආයි මේක හෙට පටන් ගන්නවා කියලා අපේ රට හැමදාම වැඩ කල් දබාවා හිටපු තැනට යන්න ඕනේ නැහැ. මේ වැඩේ පටන් ගන්න, මේ වැඩේත් එක්ක සම්බන්ධ වෙන්න. ඔබ කැමති නම් මේකට තොරතුරු ලබා ගන්න. එතකොට ඔබ මේකට සම්බන්ධ වෙන්න කැමති නම් රටම එක මිටකට ඇවිල්ලා මේ වැඩේ කරන්න. අසංග මම හිතුවා මේ වැඩසටහන ගැන අපිට විස්තරයක් ලැබිලා තියෙනවා මේ මෙතන මීලා කරන. දැන් මේ වැඩසටහනේ ආරම්භයේ ඉඳලා දැන් මම අර විරාමයට යන්න කලින් කිව්වාගේ දැන් රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය සහ හොමාරුව ගෙවතු වගාව මේක ඇතුලේ තියෙන කාර්යයන් පිළිබඳ අපි පොඩ්ඩක් කතා කරලෙමු ගෝකුල මහත්මිය. මොකද මේ මිනිස්සුන්ට මේ දැනුවත් වීම වැදගත්. තමන්ගේ ගෙවත්ත කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ? මේ ආදර්ශ ගම්මාන 50ක් කියන සංකල්පය ඊට පස්සේ කොහොමද හැදෙන්නේ? අපි මේ ඇතුළ සංයුතය ගැන කතා කරමු. ඔව්, ඇත්තටම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගියාම හැමදේම මටත් හිතාගන්න බැරිුණා. ඇත්තට මමත් ගිහින් තිබ්බේ නෑ වෙබ් අඩවියට. මේ වැඩෙත් එක්ක ගියාම ගොඩ ප්‍රශ්න වලට උත්තර තියෙනවා. පරිශනාත්මකව ගොඩක් දේවල් වලට. අනික එහෙට ඇමතුමක් දුන්න ගමන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හොඳ සක්‍රිය ප්‍රතිචාර දක්වනවා. මේ ඇත්තටම අධ්‍යාපන අමාත්‍යාංශයට දීලා බලන්න කෝල් එක මම මේ ප්‍රසිද්ධිය කියන්නේ. මොකද මම එතන හිටපු අතිරේක ලේකම් හින්දා. ඒවා වෙනස් වෙයි දැන් අලුත් සෙක්‍රටරිස් එක්ක. නිකන් කෝල් එකක් අරන් බලන්න. හැබැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එහෙම නෙවෙයි. ඉක්මනට උත්තරයක් දෙන හොඳ දේවල් කියන්න එපා. ඒක එකක් තොරතුරු ගන්න පුළුවන් තැනක්. එතකොට ඔය වැඩසටහනේදී තියෙනවා ගොවි සංවර්ධන දෙපාර්තමේන්තුව කරන වැඩ. ඕන් රෝපණ ද්‍රව්‍ය හුවමාරුව කියන්නේ ඇත්තටම හුවමාරු කරගන්න පුළුවන්. මේක රජයෙන් ගිහින් හදලා දෙන්න ඕනේ නැහැ. ඒ තැන් වලින් හුවමාරු කරගන්න. මිනිස්සෙක් පොඩි ගාණක් දීලා හදන තැනකින් ඒක ගන්න පුළුවන්. ඒකට කැමතියි. අට්ටියට ඕනේ නිවැරදි දේවල් ගන්න. එතකොට ඒ වැඩක් එයාලා ආරම්භ කරලා තියෙනවා. ඊට පස්සේ මේ වෙනකොට ඕන් මේ තොරතුරු තාක්ෂණය හරහා ප්ලැට්ෆෝම් එකක් හදාගෙන යනවා. ඕනෑම කෙනෙකුට ගිහින් තොරතුරු ගන්න පුළුවන් විදිහට කොහෙද බීජ තියෙන්නේ, අපිට මෙන්න මෙහිම වට්ටක්ක දැන් මෙහිම තියෙනවා, කොහෙටද මේ වගේ ප්ලැට්ෆෝම් එකක් හදාගෙන යනවා. ඒකත් දැන් ඒගොල්ලෝ කරනවා. එතකොට ඒගොල්ලෝ කරන වැඩ තියෙනවා. මේ සතියෙත් කරනවා. එහෙම යන. ඊට පස්සේ සනස ගම්මාන 1200ක් මේ වෙනකොට වගා කටයුතු වලට යනවා. මට අද උදේ කතා කරා සාමදානි මිස් මේ පොල් සංවර්ධන මණ්ඩලෙන් ඒගොල්ලන්ගේ ඉඩම් වාගයක් තියෙනවා. ඒ වගේ වෙන භෝග වගා කරන්න පුළුවන් මේ පොල් වතු තියෙනවා එහෙම කියලා. කොච්චර හොඳද කියන්නකො. මේක බදින් ඉතාලම හොඳයි. දැන් එක එක ආයතන කතා කරගෙන යන මේ ප්ලැට්ෆෝම් එකත් එක්ක අන්ත කීපයක් එකට එකතු වෙනවා. සහ අපි අහලා තියෙනවනේ හැමදාම අපි කතා කරනවා දුම්රිය ඉඩම් ලංකාවේ කොච්චර වේල් පාර දෙපැත්තේ තියෙනවද? ඕක කතා කරනවා විතරනේ ඇත්තටම. ඕක අපිට ඇයි බැරි යොදා ගන්න. මිනිස්සු හැම බිම්මංගලකම දැන් හොඳ රජයෙන් ඇත්තටම හොඳ තීරණයක් අරන් තිබුණා මේ UD එකේ තියෙන ඉඩම් මේවට ගලපන්න කියලා. එතකොට මේ අවශ්‍යතාවය දැන් හැමෝටම දැයිලා තියෙනවා. මොකද ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන සංගමය අගමැති ලේකම්තුමාට මේ යෝජනාව ගිහින් දුන්නා. එතුමා ඉතාම හොඳින් මේක බද්ධ කරගත්තා. මම හිතන්නේ අගමැතිතුමාව දැනුවත් කරලා ඇති. එතකොට මේ හැමෝම මේ කියන කලාකරු ඇවිල්ලා මේක කියන කලාකරු ඉන්නවා වගා කරන අය. දැන් සමන්ත මේ පෙරේර මහත්තයා මම දන්නවා හොඳටම වගා කරන කෙනෙක්. මම දන්න හින්දා කියන ගොඩක් අය වගා කරනවා. එතකොට මේ වැඩසටහන් වලදී වෙන වැඩසටහනක් වෙන්න පුළුවන්. මේක මතු කරලා ගන්න එක මාධ්‍යවල කාර්යභාරය. මම දැක සහන් රන්වල මහත්තයත් ඉදිරිපත් කළා. සහන් රන්වල මහත්තයා කෙලින්ම බලකායත් එක්කම එනවා. ඒ කියන්නේ රන්වල බලකායත් සමග ආහාර නාස්තිය වලකමු කියලා ඒ වැඩසටහනට එන්නේ. එතකොට මේ විවිධ කණ්ඩායම් ඔය පසින්දු කියලා කලාකරුවෙක් ඉන්නවා. ඒ වගේ එක එක කණ්ඩායම් මේකට එකතු වෙනවා. එකතු වෙන්න ඕනේ. ඒ වගේම ඔබ ගම්මාන 50ක් ගැන ඇහුවා. මේකෙදි අපි පහුගිය කාලේ මේ බැලුවා මේ ගොඩක් අය කියන්නේ ඕවා කරාට හරියන්නේ නැහැ. ඔහොම කරන්න බෑ. ඔහොමනේ. ඒක නිසා අපි ග්‍රාම නිලධාරීන්ට ආරාධනාවක් කරා, ප්‍රසිද්ධ ආරාධනාවක් එන්න ස්වේච්ඡාවෙන් තමන්ගේ රාජකාරියත් එක්කම තව ස්වේච්ඡාවෙන් වැඩ කරන්න. 105 දෙනෙක් ආවා. ඊට දැන් මාස 6කට විතර කලින්. ඊට පස්සේ මේ අයගෙන් සක්‍රියවම 50 ගාණක් ඉන්නවා. එතකොට ඒක නිශාරි කියලා ඔය කටානි මේ ග්‍රාම නිලධාරී කෙනෙක් ලංකාවේම හොඳම නිලධාරියෙක් බවටත් පත් වුණා. මේ ඒ කියන්නේ වැඩෙන් බැහැරව මේවා දැන් දිස්ත්‍රික් ලේකම්තුමා හරහා ප්‍රාදේශීය ලේකම්තුමා හරහා එහෙම ගිහින් ඒ ක්‍රමේ නෙවෙයි. ඒක තමයි විධිමත් ක්‍රමේ. මේ අය ස්වේච්ඡාවෙන් තමන්ගේ රස්සාව නෙවෙයි රස්සාව කරන වෙලාවට අමතරව කරන කණ්ඩායමක්. තාම උනන්දුවෙන් වැඩ කරනවා රැය දවල් නැතුව. එතකොට මේ කණ්ඩායමත් එක්ක අපි මේ ආදර්ශ ටිකක් කරන්න බලාපොරොත්තු වෙන 50 ග්‍රාම නිලධාරි වසම් තියෙනවානේ 14022ක්.
ඒක. එතකොට මම අද දැක්කා මේ එනකොට උදේ අර මේ අපේ අසංක කිව්වා වගේ උදේට අර කොටනවනේ අපි ෆෝන් එකේ. ඒ වගේ මම මේ ගෙදර ඉඳන් මෙතෙන් එන අතරේ බලනකොට තියෙනවා මේ ග්‍රාම නිලධාරීන්ට හැම වැඩේම දෙන්න එපා. ඒකට මෙයා ඉන්නවා, මේකට මෙයා ඉන්නවා, මේකට මෙයා ඉන්නවා, මේකට මෙයා ඉන්නවා කියලා. ඇත්තටම ඉස්සර හිටියේ ගමක අපි චූටි කාලේ ග්‍රාම නිලධාරී වගා නිලධාරී විතරයි. දැන් තමයි වර්ග 44ක් ඉන්නේ. හැබැයි මේ වසමක රජ්ජුරු කෙනෙක් වගේනේ ග්‍රාම නිලධාරී කියන්නේ. එයාට මේ හැමදේම තමන්ගේ වසමේ මිනිස්සු වෙනුවෙන් වෙනවද කියලා බලන්න ඕනේ. ඒක එයාගේ යුතුයකමක්, වගකීමක්, අනිවාර්යෙන් යුතුයකමක්. එතකොට මේ චින්තනය හැදෙන්න ඕනේ. මේ ඩියුටි ලිස්ට් කියන එක අනිවාර්යෙන් කරන්න ඕනේ ටික. ඊට එහා ගිහින් ගොඩක් දේවල් තියෙනවා. දැන් මගේ ඩියුටි ලිස්ට් එක බැලුවොත් එහෙම මට මේව කතා කරගෙන ඉන්න ඕනේ නැහැ. මට පොඩි වැඩ කොටසක් තියෙනවා. ඒ ටික කරගෙන ඉන්න පුළුවන්. උදේ 9ට ඔෆිස් එකට ආවා, 8:00ට ආවා, 4යි කාලට ගියා. හරි. මේ ඊට අමතරව කරන්නේ. මේ ඒක නෑ විෂය ඇතුලේ ගලපගෙන කරන්න පුළුවන්. විෂය දිගෑර ගන්න පුළුවන් නේ. අර පෘතුගීසින් ඇවිල්ලා අර මේ මොකද්ද මේ හරක්කම දිගෑරලා අල්ලගත්තේ. ඒ වගේ අපිට පුළුවන් අපේ විෂය පතුර ගන්න. එතකොට මේකෙදි මේ 31 දැන් 23 ඉඳන් 31 දක්වානේ මේ දවස් 9. මේක මේ ආරම්භයක් විතරයි. ඊට පස්සේ මේ ප්ලැට්ෆෝම් එක ඇතුලේ වැඩ කරගෙන යන්න. 30කින් ඉවර කරලා බෑනේ. බෑ 30කින් ඉවරලා අර මේක වෙන්නේ නැහනේ. එතකොට හැබැයි මං සුන්දරවම කියනවා මං ආදරණීයව මේකට අදාළ ආයතන සියල්ලම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුළු බොහෝ දේවල් දැන් පොලිස් දෙපාර්තමේන්තුවේ DIG මාතුරු 3 දෙනෙක් මේකට අපි කතා කරපුවාම අපි මේ පොලිස්පතිතුමාටත් ලියුම යවලා තියෙනවා. පොලිසි අපිට 600ක් විතර තියෙනවා. එතකොට මේ වගේ වගා කරන්න පුළුවන් ඉඩම තියෙන තැන. අනික සිවිල් මේ බලකායන් ඉන්නවා. එතකොට ජාතික යෝන් සේනාංකේ, තරුණ සේවා සභාව, පාසල්, විද්‍යාපීඨ මේ වගේ පන්සල් ටික, බන්ධනාගාර, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව දැන් මේ වෙනකොට කොමසාරිස් ජනරාල්තුමා එකඟ වෙලා තියෙනවා. ඒ කියන්නේ එකඟ වෙලා කියන්නේ එතුමන්ලා මේ කරගෙන යනවා වැඩේ. ඊට පස්සේ පිරිවෙන් ටික. දැන් මේ වාගේ තියෙන හැම බිම් මඟලම අපි එකතු වෙලා වගා කරන්න. එතකොට වගා කරනකොට අපි බලන්න ඕනේ ඒ පසුවස්වරු තත්ත්වයන් ගැන. මේ නිකන් වගා කරන්න කියලා එහෙමනේ අපිට වෙලා තියෙන වගා කරනවා ඊට පස්සේ පසුවිපරමක් නැහැ. ඒක පසුවිපරම් කරන්න ඕනේ. ඊගාවට ඒවට අපනයන වෙළඳපළට යවන්න පුළුවන් ඒවා බලන්න ඕනේ. දැන් මේ වෙනකොට ආහාර භෝග නොවුනත් මම කියන්න ඕනේ නිදි කුඹ ටොන් ගාණක් ඉල්ලනවා. වෙළඳපළ තියෙනවා. ඒක කරන්න කැමති මිනිස්සු ඉන්නවා. මේ අතරමැද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි මේ වැඩසටහන ඇතුලේ එවැනි ප්‍රශ්න හඳුනා ගැනීම කරනවා. මොකද්ද මේ? ඊට පස්සේ ඒකට අපිට යම් කිසි සාකච්ඡාවක් කරලා සමහර දේවල් පොඩි දේවල්, සමහර දේවල් එක නිලධාරියෙක්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ. මේ පද්ධතියම හැදිලා එක නිලධාරියෙක්ගේ ප්‍රශ්නයක්. ඊට පස්සේ නිල් කටරොළු මල් ඕන බිමක වෙන දෙයක්. එතකොට මේ කණ්ඩායම් ඉන්නවා. ඒගොල්ලෝ එක්ස්පෝර්ට් මාකට් එකට ටී එකක් හදනවා. පොකුරු වදේක මේ වාගේ වර්ග දහස් ගාණක් මිනිස්සු පොඩි පරිමාණයෙන් කරනවා. එයාලා කියන්නේ ඇයි ඩොලර් ප්‍රශ්නයක් එන්නේ අපේ රටට? කොහොමද වෙන්නේ? අපිට අපනයනය කරන්න පුළුවන්. අපිට මෙන්න මේ චූටි පහසුකම දෙන්න. මුදල් නෙමෙයි ඉල්ලන්නේ. කිසි දෙයක් ඉල්ලන්නේ මේ රස්තිය අඩු කරවන්න එපා නේ දෙයියනේ අපිව. අපි රස්තිය අඩු කරවන්න එපා කියන එක කියන්නේ. ඒක තමයි මිනිස්සු එකතුයි මිනිස්සු කැමති රටක් විදියට ඉස්සරහට යන්න. එක කෝල් එකකින් වෘත්තීය සමිති 10 ගණක් පාට බසුන නම් ඒ කෝල් එකෙන්ම 10 ගණක් ගෙවතු වගා කරන්න පුළුවන් බැරි නෑනේ. ඒක අනිත් පැත්තට යොදා ගන්නවනේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ හැමදාම උතන කතා කරලා හිර වෙන තැන තමයි අර ඔබතුමිය කියන කතාව. මම නිල් කටරොඩු මල් අපනයනය කරන තරම් මම ඔක්කොම හදාගෙන මට ඩොකියුමන්ට් එක ගන්න ගියාම මාව රස්තිය අඩු කරන දවස් ගන්න මට නිල් කටරොඩු මල් තියා ගෙදර ඉන්නත් එපා වෙන සයිස් එක. වෙන මලුත් එපා වෙනවා. ඔව්. එතකොට එහෙම කරන තරමට නෑ මේමයි නිලධාරීන් දැනගන්න ඕනේ මේ මහජනතාවවත් හරි අහිංසක බෝ පැලවාගේ අය නෙමෙයි. මහජනතාවගේ ප්‍රශ්න තියෙනවා. ඒ කියන්නේ දේශපාලන අධිකාරී ඔය තත්ත්වයට පත් වෙන්න මහජනතාව වගේ කියන්නේ. එක ඡන්දයයි දෙන්නේ. දීලා ළමයි ඉස්කෝලේ දාගණ්ඩයි ඊට පස්සේ රස්සා ගණ්ඩයි හැම එකටම යනවා. එතකොට මේ මිනිස්සුන්ගේ පැවැත්ම වෙනුවෙන් දේශපාලන අධිකාරිය පැවැත්ම වෙනුවෙන් ඉතින් දේවල් කරන්න ලේසි නෑ ලංකාවේ දේශපාලනය කරන එක. අපි දැන් මේ පද්ධතියේ ඉන්න හින්දා දන්නවා මොන දුකක්ද විඳින්නේ කියලා. එතකොට මහජනතාව ඡන්දේ දාලා පැත්තකට වෙන්නේ නැහනේ. සුදුසු මිනිහා තෝරන්න තේරෙන්නේ නැහනේ. ওই වගේ ප්‍රශ්න තියෙනවා. මේකට අපි ඔක්කොම වග කියන්න මං ඇතුළු හැමෝම වග කියන්න ඕනේ. එතකොට මෙතනදී විශේෂයෙන්ම මේ රටට ආදරේ කිසි දෙයක් ඉල්ලන්නේ නැතුව දැන් අර කතා කර කුරුණෑගල කාන්තාව වගේ කිසි දෙයක් ඉල්ලන්නේ නැති. මේ රට වෙනුවෙන් වැඩ කරන මිනිස්සු ටික ඉස්මතු කරලා ගන්න ඕනේ. මේ මිනිස්සු බදු ගෙවන, දුක් විඳින, අනික් මිනිස්සුන්ට ජීවිතයක් දුන්න එහෙම මිනිස්සු. එතකොට මෙන්න මේ අයට වටිනා
වටිනාකමක් දීමත් අපි මේ වැඩසටහන ඇතුළේදී බලනවා සැබෑ ප්‍රශ්න තේරුම් අරගෙන ඒ ප්‍රශ්න වලට මැදිහත් වීම විශේෂයෙන්ම හැමෝගෙම කාර්යභාරයක් වෙනවා මේ වෙලාවේ. දැන් මේ අපි අන්තිම විනාඩි දෙකේ ඉන්නේ. ඔබතුමිය දැන් මෙතන ලොකු ලිස්ට් එකක් තියෙනවා. අසංක මට දුන්න අසංක බැලුවා මේ ගැන අපි කිව්ව සමෘද්ධි දෙපාර්තමේන්තුව බෞද්ධ කටයුතු රාජ්‍ය පරිපාලන රාජ්‍ය ආයතන අපරායන සංවර්ධන මණ්ඩලය ජනමාධ්‍ය ආයතනත් තියෙනවා ප්‍රජාමූලික ආයතන සනස සරෝද වගේ සමාජ සේවා ආයතන එතකොට සිවිල් සංවිධාන මේ ඔක්කොම ඉන්නවා. හැබැයි දැන් අපිට මේ වගේ කතා කරපු තනියෙන් මට ඔය කවුරු හිටියද නැහැ මං වවා ගන්නවා මගේ වත්තට ඇවිල්ලා බලන්න. එහෙම ලක්ෂ ගාණක් ඉන්නවා. මේ වපසරයට අයිති වෙන්නේ ලක්ෂ 15ක් මේ වෙනකොට මේ පහුගිය සති 3 ලක්ෂ 15ක් මේ වෙනකොට එකතු වෙලා ඉන්න මේ වැඩෙත් එක ජනතාව. ඔව් දැන් අන්තිම විනාඩි දෙකේ මං අහන්නේ මේ වැඩේට ඔවුනුත් කැමති එකතු වෙන්න. ඒ කියන්නේ ඔවුන් කැමති අදහස් දෙන්න, බීජ වර්ග දෙන්න, ඊට පස්සේ පහසුකම් සපයන්න, උපදෙස් දෙන්න, උපදෙස් ගන්න, මිනිස්සු එකතු කරගන්න කැමති තනි මිනිස්සුන්ට මොකක්ද තියෙන මේ අංකයක් තියෙනවද, තැනක් තියෙනවද, වෙබ්සයිට් එකක් තියෙනවද කොහොමද සම්බන්ධ? අපේ ඔය බොහෝ වැඩ කරන අයට වෙබ්සයිට් වලට යන්නවත් එහෙම ප්‍රශ්නයක් තියෙනවා තාක්ෂණීය සම්බන්ධ. ඒක නිසා මම ඔබට කියනවා මගේ ජංගම දුරකථනය කරුණාකර කතා කරන්න එපා. මැසේජ් එකක් දාන්න. ඔබ අනිවාර්යෙන් සම්බන්ධ කරගන්නවා. මොකද කතා කරාට අපේ එතකොට කිසි වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. මොකද ඒ තරම් මැසේජස් එනවා. දවසකට 5000කට වැඩිය මගේ ෆෝන් එකට මැසේජ් එනවා. ඒක නිසා පැය දෙකයි බැටරි තියෙන්නේ. ඒ තරමට දැන් නමුත් අපි ඒක කරන්නේ ඇත්තටම මොකද ඒ පහසුවට. මොකද අපි දැන් අපි වෙබ්සයිට් එක කියන්න පුළුවන් www. DOME Department of Manpower and Employment එක dome.gov.lk අපේ දෙපාර්තමේන්තුව. අපි මේ ඔක්කොම මේ සම්බන්ධ එක ආයතන වලට සම්බන්ධ කරනවා. නමුත් ඕක කිව්වට ඇත්තටම වැඩේ කරන අයට ඕක පොඩ්ඩක් ගැටලු පහසුකම් නැහැ. අපේ ඉන්ස්පයර්ඩ් කැරියර් කියලා YouTube එකක් තියෙනවා. ඒකෙත් මේවා තියෙනවා. ඊට අමතරව නෙමෙයි ප්‍රධාන කාරණේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඔවුන්ගේ වෙබ් අඩවියට ගියාම අයත් කෙලින්ම කිසිම ජීවිතයට ගොවිතැන් කළ නැති කෙනෙකුට ගොවිතැන් කරන්න අවශ්‍ය A to Z දැනුම තියෙනවා. හැබැයි වෙලා තියෙන්නේ ඒකේ තිබ්බට ඒක පාවිච්චි කරන්නේ නැහැ බිම මිනිස්සුયો. එතකොට පුළුවන් අයට මම මේ කියන්නේ ඒක බලලා තමන්ගේ ගමේ හැංගීම තියෙන අයට කියන්න. නේද පුතාට පුළුවන් තාත්තට මේක පෙන්වලා දෙන්න පුතා කැමති නැත්නම් වගා කරන්න. මේ තාක්ෂණයත් එක්ක ඉස්සරහට යන්න ඕනේ. ඒක නිසා මේවා බලන්න ඒ ආයතන ඇත්තටම අමාරුවෙන් මේ දේවල් කරන්නේ රාජ්‍ය අංශෙදී හරි බොහෝ ගැටලු තියෙනවා. හැම නිලධාරියෙකුට දැන් ඔය කෘෂිකර්ම එකේ ඉන්න නිලධාරීන්ට අතදික් කරාට ඔවුන්ට වෙනම ප්‍රශ්න ටිකක් තියෙනවා. එතකොට ඒවත් අපි විසඳන්න ඕනේ. කියන්නේ ඒකේ ඉන්න ඔක්කොම නිලධාරීන් නරක නෑනේ. ගමක ඉන්න ඔක්කොම මිනිස්සු හොඳද? ඒක නිසා එහෙම වෙන්නේ නෑ. මගේ දැන් දුරකථන අංකය කියන්නම්. කරුණාකර කෝල් කරන්න එපා. ආන්සර් කරන්න නෑ. එතකොට බයින්ඩ් එපා. මට නෙමෙයි මගේ අම්මටත් එක්ක බයින්ඩ් එපා. ආන්සර් කරන්න බෑ. හැබැයි මේ පෞද්ගලික දුරකථන අංකය දෙන්නේ ඔබට ආදරේ හින්දා. ඒකට මැසේජ් කරන්න ඕන කෙනෙකුට මැසේජ් කරන්න පුළුවන්. මේක අහන කෙනෙකුට මැසේජ් කරන්න බැරි නම් ඒ කියන්නේ පණිවිඩයක් කෙටි පණිවිඩයක් දෙන්න බැරි නම් පුළුවන් කෙනෙකුට කියලා කෙටි පණිවිඩය දෙන්න ඔක්කොම අපි අනිවාර්යෙන් අමතනවා. එතකොට 0.72 440යි 11.33 0.72 440යි 11.33. එතකොට මේ වැඩසටහන එහෙම අහන්න නැතුව ඇති වෙන මැසේජ් එවන්න එපා. මේ දුන්නේ රට වෙනුවෙන් මේ දුන්නේ මේ වැඩේ වෙනුවෙන්. එතකොට මේ සාර ශ්‍රී ලංකා වෙනුවෙන් ඕනෑම යෝජනාවක් අදහසක් එවන්න. ඒක මම මේ ගෞරවයෙන් ඉල්ලන්නේ ඔබට මේක ඉක්මනටම අපිට කරගන්න ඕන නිසා තමයි ඒ මගේ මේ ජංගම දුරකථන අංකය කිව්වේ. ඔබට වෙබ්සයිට් වලට යන්න පුළුවන්. ඒ දේවලුත් කරන්න පුළුවන්. කිසි කෙනෙක් නිහඬව ඉන්න එපා. කවුරු හරි හදලා දෙන රටක ජීවත් වෙනවට වැඩිය මේ රට හදාගන්න මමත් සම්බන්ධ වුණා කියන අභිමානය ඇති කරගන්න. අනික ප්‍රශ්නේ කොටස්කරුවෙක් නෙමෙයි විසඳුමේ කොටස්කරුවෙක් වෙන්න. එතකොට හිතට දැනෙන සතුට අපමණයි. ඒක නිසා මම නැවතත් කියන්නේ ප්‍රශ්නේ කොටස්කරුවෙක් වෙන්න නැතුව විසඳුමේ කොටස්කරුවෙක් වෙන්න. අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමියට. අද දවසේ අනුෂා ගෝකුල ප්‍රනාන්දු මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමිය අපි කතා කරේ මේ ආහාර අර්බුදයට විසඳුම් හොයාගෙන යන ගමනේ ඊටාම වැදගත් කතාබහක්. මේ කතාබහකට එහා ගිහිල්ලා මේක ප්‍රායෝගිකව අත්විඳිමින් සිදු කරමින් ඉන්න කාලවකවානුවක එහෙම දවසක වැදගත් කියන්නේ ගොඩක් කාර්යබහුල වෙලාවක අපේ මෙතිරියට ඇවිල්ලා මේ කියන ඔබ දැනුවත් කරන්න බොහොම ස්තුතියි ඔබතුමියට. බොහොමත් ස්තුතියි. මං ඉල්ලනවා මේවා දිගටම කතා කරන්න ඔබේ ඕන වැඩසටහනක් ඇතුලේ වගා කරන්න කියලා කිය.
අපි ස්තුතිවන්ත නමුතුමියට. ඒ වගේම අපිට සම්බන්ධ වෙන්න දුරකථන නමුතුම් දීපු හැමෝටම ස්තුතියි. අපි යාලි වෙඩිල්ල සමග මුණ ගැහෙන්න හෙට උදේ 7:30ට. වෙඩිල්ල යුක්තිය වෙනුවෙන් නිවැරදි ඉලක්කයට. සතිය දිනවල උදැස්සන 7:30ට ලක් හඬින්